Unlimited History. අපේ ජාතික කතාව. අපි නැවතත් විරාමයෙන් අනතුරුව මේ කොත්තමල්ලි එකක් බිබී ඉන්නේ අපේ මහාචාර්යතුමත් මමත් මේ දවස්වල ඉතාමත් හොඳ පානයක් අපේ ඉතිහාසයේ ඉඳන්ම අපේ පාරම්පරික ඖෂධ ද්‍රව්‍ය වලින් ඇත්තටම වර්තමානයේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධානය යොමු කරලා තියෙනවා මේ ඒ තමන්ගේ රටවල් වල තියෙන පාරම්පරික ආහාර ඇත්තටම මේ ඌදුරෙන් මිදෙන්න ජනතාවට උදව් කරනවා කියලා. ඉතින් අපි මේ පුංචි මතක් කිරීමත් කරනවා. ඒකම ඔබ දන්නවා පහුගිය 19 වෙනිදා ඉඳන් දැන් අද 23 වෙනිදා 25 වෙනිදා දක්වා World Heritage Week එක. එහෙම නැත්නම් ලෝක උරුමයන් පිළිබඳව සතිය තමයි අපි ඉන්නේ. වෙනදට නම් මේ වගේ කාරණා ලෝකයක් බොහොම යොසුලුව ඉතාමත් උණුසුම්ම සමරනවා. හැබැයි ලෝකේ පුරාම තියෙන තත්ත්වයන් එක්ක ලෝක උරුමයන් මේ වෙන විට ජන ශුන්‍ය ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මෙවර මේ 2020 ලෝක උරුම සතියේ තේමාව තමයි Save Cultural Heritage කියන එක. අපි සංස්කෘතික ලෝක උරුමයන් රැකගන්නමු කියන එක. මොකද මේ යන උදුරත් එක්ක සංස්කෘතික හායනයක් වෙන්නත් පුළුවන්. මේ ශිෂ්ටාචාරයක් නැති වෙන තත්ත්වයක් එන්නත් පුළුවන්. එහෙම ලෝකෙ වෙච්ච අවදීන් ඉතිහාසෙ පුරා තියෙනවා. අපිට ඉදිරියේදී ගැන කතා කරන්නත් පුළුවන්. කොහොම වුණත් අපි ලෝකේ කිව්වම ලංකාව විතරක් නෙමෙයි විශේෂයෙන් අපේ රටේ තියෙන උරුමයන් අපි රැක ගන්නවා වගේම ලෝක උරුමයන් පිළිබඳව දැන කියා ගමු. ඒව රැක ගන්න උත්සාහ කරමු. හරි අපි සාකච්ඡාවට එමු. සාකච්ඡාවට එන්න වෙන්නේත් ඉතාමත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් දෙස් විදේශ ශ්‍රී ලාංකිකයන්ගෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ඒව සමහරලාවට නොසලකා හැරියොත් ඔවුන්ගේ හිතරි දෙන්නත් පුළුවන්. නැත්නම් ඔවුන්ට මේ වැඩසටහන අඛණ්ඩව මේක එලිලා ඉන්නත් බැරි වෙන්නත් පුළුවන්. ඔවුන්ගේ ප්‍රශ්න විසඳගත්තේ නැත්නම්. ඒකත් එහෙමයි නුවන්. දැන් මේ වගේ විශාල ප්‍රමාණයක් ප්‍රශ්න අහනවා අපේ ශ්‍රාවකයෝ. ඉතින් ඒ අහන ප්‍රශ්න හරි බුද්ධිමත් ප්‍රශ්න. හරි බුද්ධිමත් ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඒ ඔවුන් අහන ප්‍රශ්නම අපිට අපේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්නත් යම්කිසි මඟ පෙන්වීමක් කරනවා. ඉනිමකක් බඳලා දෙනවා වගේ. ඉනිමක් බඳලා දෙනවා වගේ. ඒ නිසා මම හිතන්නේ අහන සෑම වැදගත් ප්‍රශ්නයකටම මේ සමහර ප්‍රශ්න තියෙනවා අපි හොඳටම උත්තර දීලා තියෙන ප්‍රශ්න. අපි ඒවත් තෝරගන්නේ නැහැ මේ වැඩසටහනේ කාලයේ ප්‍රශ්නයක් තියෙන නිසා. මේ ඒ නිසා මේ ප්‍රශ්න වලට ඊටාම සියුම්ව සහ ඌමනාවෙන් පිළිතුරු සැපයීම මම හිතන්නේ ඊටාම වැදගත් කාරණයක් කියලා. එතකොට අපේ මේ එංගලන්තයේ එක්සත් රාජධානියේ සේවය කරන අපේ හිතවත් වෛද්‍යවරු පිරිසක් නියෝජනය කරමින් වෛද්‍ය නිහාල් ගුණසේකර මහත්මයා ප්‍රශ්නයක් එවලා තිබුණා. ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ඉල්ලීමක්. මේ එලාර සොහොන ගැන අපි සාකච්ඡා කරා එක වැඩසටහනක. ඉතින් ඒ වෛද්‍යවරු විටින් විට ලංකාවට එනවා තමන්ගේ මාතෘ භූමියට. ඉතින් ආපු වෙලාවකට මේ තැන් දැක බලා ගන්න යන්න ඒගොල්ලෝ බොහොම කැමතියි. අපි දන්නවා අපිත් වගකීමක් තියෙනවා ඒකට උදව් කරන්න, මඟ පෙන්වලා දෙන්න. ඉතින් වෛද්‍ය නිහාල් ගුණසේකර මම හිතන්නේ මේ වැඩසටහන කොයි වෙලාවක හරි නරඹයි YouTube එක හරහා. ඔව් මේ විශේෂයෙන්ම මේ ඊටම සතුටුදායක කාරණයක් කියන්න ඕනස දැන් අපේ මේ ಜಾති ભેද වලින් තොරව මේ අපේ රටෙත් රේඩියෝ එක වටා හවස 7:00 වෙනකොට ගොනු වෙලා පවුල් පිටින් අන්ලිමිටඩ් හිස්ටරි අහනවා වගේම අපේ විදේශ රටවල වෙන විද්වත් වෘත්තිකෙන් මට ඡායාරූපයකුත් එවලා තිබ්බම පුළුවන් වුණොත් පෙන්වන්න. දැන් සති කීපයකට කලින් මේ අහල පහල ඉන්න ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා අර ස්මාර්ට් ටීවී එකක අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන දාගෙන බලන් ඉන්නවා. සමහරලාවට පොඩි උණුසුම් පානයකුත් ගන්නවා ඇති. එහෙම චාරු කමන්නේ. කොහොම හරි ඒ සාමිච්චය ඊටමත් විද්වත් සාමිච්චයක් බවට පත් වෙලා තිනවා. එහෙම එකක් වෙන්නත් පුළුවන් අපේ ડોක්ටර් නිහාල් ලෙවලා තියෙන එක. වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපි හරි ආසයි මේ අපේ රට ගැන දැනගන්න, අපේ රටේ ජයග්‍රහණ ගැන දැනගන්න. අපි දැක්කනේ පහුගිය කාලේ දැන් ක්‍රිකට් ක්‍රීඩාවල් කරනකොට විශාල පාරේ ආයිනේ ලොකු අර තිර දාලා මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා. එහෙම නැතත් සමහර විට ඔය සමහර රූපවාහිනී යන්ත්‍ර විකුණන ෂෝරූම්ස් වල ඉස්සරහා මිනිස්සු බලන් යන ගෙදර යනකම් ඉවසිල්ලන්නේ නැහැ නේ මැච් එක මොනවා වේද කියලා. අපි මේ ඒ ෂෝරූම් ඉස්සරහා කියලා බලන් ඉන්නවා. එතකොට අපේ මේ සුසන්තිකා ජයසිංහ
දුවන වෙලාවේ 20කට කලින් 20කට කලින් අපි කවුරුත් රූපවාහිනී තිරේ ඉස්සරහට ගිහලා බලාගෙන හිටියා. එතකොට දැන් අපි අලුත් මානයක් එකතු කරලා තියෙනවානේ net FM ගුවන් විදුලිය. ඒ කියන්නේ ඒ ක්‍රීඩාවෙන් ඒ ලැබපු ජයග්‍රහණ වලට අපේ අය අපේ රටේ ජනතාව කැමති වෙලා ඒවා වැළඳගත්තා වගේ. ඒක බොහොම හොඳයි. ඒක කරන්න ඕන දෙයක්. ඒ වගේ රටේ ඉතිහාසය ගැනත් එහෙම කතා කරන දේවල්, පෙන්නන දේවල් බලන්න රූපවාහිනී තිරේ ඉස්සරහට එනවයි කියලා කියන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච දේ. ඒක දැන් හරි ලස්සන දෙයක් තියෙනවා. අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට අපි ඔය වගේ නොයසිල්ලෙන් මග තියෙන තිර මත්තේ එල්ලිලා බලාගෙන සිටියා. අපේ සුසන්තිකාලා දුවනකොට අපි බලන් හිටියා. දැන් ඔවුන් සුසන්තිකා අශාන්තිල කරත්න අර්ජුනතුන් වගේ ක්‍රීඩකයෝ අපි හොඳටම දන්නවා. ඔවුන් අපිට දැනුම් දීලා තිනවා. ඔවුන් අපිව හම්බුනාම කියනවා අපේ වැඩසටහනේ වගේ බලන්න. හරිම දයි උපගත සිද්ධියක්. නෑ ඒක අපි බොහොම මේ ඒ නිහතමානීකම මම දකින හැටියට ඔබේවත් මගේවත් අයිති එකක් නෙමෙයි. ඒක අපේ ප්‍රෞඩ සමෘද්ධිමත් ඉතිහාසයට අයිති එකක්. ඒ ඉතිහාසයට තමයි ඔවුන් සියලු දෙනාම ආදරය කරන්නේ. ඉතින් මම හිතනවා මම මේ ටික කියලා ඉවරනට පස්සේ ඔබ අනිවාර්යෙන් මතක් කළ යුතුයි අපේ අර මඩකලපුවේ අපේ මහත්මයා කතා කරපු මහත්මයා අපි ඔහුව සම්බන්ධ කරගෙනම අපි ඒ කතාව ගනිමු. එතකොට අපි මේ වෛද්‍ය නිහාල් ගුණසේකර මහත්මයාට අපි කියන්න තියෙන්නේ මේ එලාර සොහොන කියන එක පිළිබඳව ශාස්ත්‍රීය සාකච්ඡාවක් තියෙනවා. ඒ ස්මාරකය අඳුනා ගැනීම පහුගිය කාලේ මේ අනුරාධපුරයේ තියෙන දක්ඛින ස්තූපය නමින් හඳුන්වන තැන වෙන්න පුළුවන් කියලා මේ එලාර සොහොන තිබුණේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ මේ වැඩසටහනක දිගට සාකච්ඡා කරන්න ඕන දෙයක් නිසා අපි නිහාල් ගුණසේකර මහත්මයාට ඊමේල් මාර්ගයෙන් ඒ විස්තර ටික සහ ඊට අදාළ ලිපි ලේඛන ලබා ගන්න පුළුවන් විදිහේ මේ මාර්ගය අපි මේ මහත්මයාට දන්නලා යවමු. ඒ වගේම මේ හැබැයි පුංචි උත්තරයක් දෙමුද අනිත් පොදු රසිකයන්ටත් මේ. ඔව් ඒක තමයි කිව්වේ. මම කිව්වේ පොදුවේ මේ එලාර සොහොන කියන තැන පිළිබඳ ශාස්ත්‍රීය සාකච්ඡාවක් තියෙනවා. මොකද ඒවයි ගහලා තිබුණේ නෑනේ මේක මෙතනයි මේ ස්තූපයයි කියලා. පස්සේනේ හොයාගත්තේ. එතකොට දැන් අපේ මේ විද්වත්තු නොයෙකුත් ශාස්ත්‍රීය තර්ක ඉදිරිපත් කරනවා. ඒ වංශ කතාවල සඳහන් වෙලා තියෙන තොරතුරු අනුව මේ මෙතනයි මේ අවකාශය වෙන්න පුළුවන් කියලා. නමුත් අපි දැනගන්න ඕන දෙයක් තමයි දැන් මේ සිදුවීම සිද්ධ වෙලා අවුරුදු දහස් ගණනක් ගිහිල්ලා. ඒතර මේ වගේ මේව නටබුන් වෙන්න ඇති, ආපහු ගොඩ නගන්න ඇති, සමහරු ගොඩ නගන්න උනන්දු වෙන්නත් නැතුව ඇති. වගේ ප්‍රශ්න තියෙනවා. ඒක එලාර සොහොනට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒක තවත් අපේ තාම හරියට අඳුරාගත්ත නැති. දැන් විජිතපුර තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව තාම මතයක් තියෙනවානේ. විජිතපුර සටනනේ දුටුගැමුණු වෙලාවට සටන සිද්ධ වෙච්ච සටන විජිතපුර බලකොටුව කොතනද තිබුණේ කියලා. දැන් ඊයේත් මම තිරිකුණාමලේ ඉඳලා කොළඹ එන වෙලාවේ මේ අපේ ශ්‍රාවකෙක් කතා කරලා මට කිව්වේ මේ පොළොන්නරුවේ කදුරුවෙල මේ සැටලයිට් ඡායාරූපයකට පේනවා. ගුවන් ඡායාරූපයකටත් එක පේනවා. සැටලයිට් ඡායාරූපෙට චන්ද්‍රිකා ඡායාරූපෙට පැහැදිලිව පේනවා විශාල 4S බලකොටුවක සලකුණු පොළවේ තියෙනවා. ඒක තියෙන්නේ පොළොන්නරුවේ නෙමෙයි කදුරුවෙල. එතකොට දැන් මේක පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් මේ මහත්මයා ඇහුවේ එතනද විජිතපුර බලකොටුව කියලා. නමුත් විජිතපුර බලකොටුව මෙහෙම දෙයක් තියෙනවා. මම මේ අපේ වැඩසටහන අහන ශ්‍රාවකයන්ට කියන්න ඕන දෙයක්. ඉතිහාසය ඊටාම නිර්වද්‍ය ලෙස මෙන්න මේක මෙතනයි කියලා කිව්වොත් විතරයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් තූපාරාමයේ අපිට අඳුරන්න පුළුවන්. මහා තූපයේ හැවත් රුවන්වැලිසෑය අපිට අඳුරන්න පුළුවන්. ඒ වගේ මහා තූප පුළුවන්. නමුත් සමහර තැන්වල කියලා තියෙන දේවල් දැන් විජිතපුර බලකොටුව කිව්වහම අපිට ඒක අඳුරගන්න අපි වෑයම් කරන්න ඕනේ. මේ කියන දේවල් අනුව සහ කැණීමකින් ලැබෙන තොරතුරු අනුව වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් निराකරණය කරගන්න. අඩු ගන්න සෙල්ලිපියක් හම්බුනොත් මෙතන මේක මෙහෙමයි තියෙන්නේ කියලා. ඒතර අපිට ඒක निराකරණය කරන්න පුළුවන්. ඒ නිසා පුරාවිද්‍යාත්මකව අතීතයට එබෙනකොට ඒ අතීතයේ තිබෙන නංගන් අපට හොයා ගැනීම හරි අමාරුයි. දැන් කවුරු හරි කඩුවක් පෙන්නලා ඇහුවොත් එමේ මේ දුටුගැමුණු රජතුමාගේ කඩුවද කියලා ඒකට උත්තරයක් දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මම ඔකට හොඳම උදාහරණයක් කියන්නම්. දැන් අර දුටුගැමුණු භස්මාවශේෂ කියලා මේ අලු වගයක් සොයාගත්තා අනුරාධපුරයෙන්. මේ පස්සේ ඒ අලු දුටුගැමුණු රජතුමාගේද කියලා දැන් ඒක මේ පරණිතාන මහත්තයා කුප්පියක දාලා ඒ අලු ටික ලේබල් එකක් දාලා මෙහෙම අලු වගයක් ලැබුණා මේ කණිනකොට කියලා කෞතුකාගාරේ තියලා තිබුණා. ඉතින් පසු අවස්ථාවක මේක
ලැබිලා මේක සොයාගන්න ඕන නම් කෞතුකාගාරය තියෙනවා කියලා කෞතුකාගාරයේ ඉන්න අයටත් ඒක අමතක වුණා කාලයක් යනකොට. කාලයක් යනකොට අමතක වුණා. මේ නිකන් අලු ටිකක්නේ. එතකොට මේ පස්සේ කාලෙකේ අලු ටික ස්මිත්සෝනියන් කෞතුකාගාරයට යවුවා පරීක්ෂණ සඳහා. ඒගොල්ලෝ දින නිර්ණය කරලා තිබුණා ඒක. කළ වාර්තාවක් කරලා තිබුණා. ඉතින් වාර්තාවේ තිබෙන්නේ මේකේ දැව පිලිස්සී ගිය කොටසුත් තියෙනවා. අය මිනිස්සෙගේ ශරීරයකට අයිති කොටස් පිළිබඳවත් මේකේ තියෙනවා මේ අලුවල. මේකේ කාලය බැලුවහම මේකේ හොයාගත්ත මේ අනිත් ඒවත් එක්ක මේක මීට අවුරුදු 2200කට හෝ 250කට ඉහතදී මියගේ කෙනෙක්ගේ භස්මාවශේෂ මෙතන තියෙන්නේ කියලා. ඒතර විද්‍යාත්මකව විද්‍යාගාරයකට බෑනේ මේ ඉන්නේ අහවලා කියලා කියන්න. ඒක විද්‍යාවට ගොදුරු වෙන එකක් නෙමෙයිනේ. අපිට ඒ කියන්නේ අපි සියලු දෙනාම පොදු අයනේ. එතකොට එහෙම බැලුවහම ඒ නිසා ඉතිහාසය තුල පුද්ගලය හොයන්න අපිට හරි අමාරුයි. නමුත් ඊට වඩා ලේසි ඉතිහාසය තුල තැනක් හොයාගන්න. ඉතින් ඒකත් වඩා ලේසි සෙල්ලිපියක් වගේ දෙයක් තියෙනවා නම් එහෙම නැත්තම් අපි ලොකු තර්කයකට ගිහිල්ලා තමයි ඒක අපිට කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ අපි මතයක් ප්‍රකාශ කරනවට වැඩිය මේ එලාර සොහන පිළිබඳව තිබෙන ලිපි ලේඛන ඒ අයට අත්පත් කරගන්න අවස්ථාව හදලා දුන්නාම කියවලා බලලා ස්වාධීනව තීරණයකට ගන්න පුළුවන්. අපි එහෙම කරමු. හරි හරි සර්. තවත් ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිබුණා නේද? ප්‍රශ්න කීපයක් තියෙනවා මේ අපි ඒක ලබන සතියට ගන්නවද නැත්නම් අපි කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් අපිට. දැන් අපේ මේ කවුද ලක්මාල් ගුණසේකර කියලා තරුණ මහත්මයෙක් අපෙන් අහලා එවලා තිබුණා. ඇත්තෙම දැන් අපිට හරි ගැටලුවක් තියෙනවා මේ කැලණිතිස්ස රජතුමා ගැන. ඔබතුමා දැන් කිව්වා විහාර මහදේවි කාලායන කන්නිකාවේ මේ දකුණේ එක්කෙනෙක් කියලා රෝහණ කෙනෙක් කඳුකර කාන්තාවක් කියලා කඳුකර කාන්තාවක් කියලා කිව්වා. එහෙනම් දැන් මේ කැලණිතිස්ස කවුද කියන එක. දැන් ඇත්ත වශයෙන්ම දැන් කලනික තිස්ස කියන වචනේ සෙල්ලිපිවල තියෙනවා. කාලායන කන්නිකාවේ තිස්ස. එතකොට එහෙ හිටපු අය එහෙම ඉන්නවා. ඉතින් අපි කවුරුත් දැන් අපි කැලණිතිස්ස කියලා කෙනෙක් හිටියයි කියලා විශ්වාස කරගෙනනේ හිටියේ. දැන් ඉතින් අපි බලන්න ඕන කැලණිතිස්ස ඇත්තම කවුද කියලා. මොකද අපි මේ මීට අවුරුදු 12කට විතර උඩදී කැලණියේ පිලපිටිය ප්‍රදේශයේ කැණීමක් කළා. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මේ ඒ අවස්ථාවේදී එතන තිබිලා ඊටාම පැරණි ඔය කාලරක්ත වර්ණ වලං කියන වලං කටුවේම හම්බුණා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ කැලණි ගඟ මෝය ඒ අවට ප්‍රදේශයේ කැලණි ගඟ නිම්නේ පහළ කොටසේ පහළ නිම්නයේ විශාල ජනාවාස ප්‍රමාණයක් තිබුණා. දැන් ওই වාරණ කලවටුවාව කියන ස්ථානයෙන් හම්බුණා. අර අපි කලින් මතක් කරපු රංජමඩමේ තිබුණා වගේ සොහොන් පිට්ටනියක්. පාරක් මේ පළල් කරන්න යනකොට ඒ පාරේ තිබිලා හම්බුණා ඒ කලවටුවාවේ සොහොන් වගේක්. ඉතින් ඒ සොහොන් කාල නිර්ණය කරලා තියෙන හුඟක් පරණයි. ඒ වගේම මේ නිකවල මුල්ල කියන දිහාවේ ඒ වගේම සොහොනක් සොයාගෙන ඒකත් පරීක්ෂණ කරලා කාල නිර්ණය කරලා තියෙනවා. ඒතර අපිට පේනවා ඊටාම පුරාණ ජනාවාස මේ කැලණි නිම්නේ තිබුණයි කියන එක. ඔය මාකෙවිට පැත්තෙන් හොයාගෙන තියෙන සොහොන් පිට්ටනියක්. එතකොට ඉතින් බැලුවාම මේ පැත්තේ යම්කිසි පාලකයෙක් එහෙම ඉන්න ඇති. මහානා මහමුදුර එක දැනගෙන ඉන්න ඇති හොඳටම මහවංශය රචනා කරන වෙලාවේ. නමුත් කැලණිතිස්ස ගැන හුඟක් පළල් විස්තරයක් අපට ඓතිහාසික මූලාශ්‍ර වලින් හොයාගන්න බෑ. එහෙම හොයාගන්න බැහැ කියලා අපි ඓතිහාසික චරිතය නිෂේධනය කළ හැම කෙනෙක් හිටියේ නෑ කියලා කියන්නේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් උනන්දුවෙන් මේ කැලණිතිස්සගේ අනන්‍යතාව කුමක්ද කියන එක ඒක පරිශනාත්මකව කළ යුතුව තියෙනවා. එහෙම කරන්න ඉතුරු වෙච්ච කාරණයක්. ඊළඟට තවත් ප්‍රශ්නයක් අපෙන් අහලා තියෙනවා මේ අශාන් ආර්යවංශ කියන තරුණ මහත්මයා මාලදිවයිනට බුදුදහම පැතිරීම සහ මාලදිවයිනට සිංහල භාෂාවට සමාන ওই දිවෙයි බස කියන එක අපේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා හුඟක් ලොකු වැඩ කොටසක් කරා දෙනවා. ඒ නෙමෙයි ජාතික ගියත් ලිව්වෙත් එතුමා. එතුමානේ මාලදිවයිනේ ඉතින් එතුමා හුඟක් වැඩ කරලා තියෙනවා. දිවෙයි භාෂාව ගැන හුඟක් ලියලා තියෙනවා. මේ මහාචාර්ය දිසානායක. ඉතින් මේ එක ගැන ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවේ බුද්ධ ආගම තිබුණා නම් ඒක වඩාම ලේසියෙන් පැතිරෙන්න කිට්ටුම තැන තමයි මාලදිවයින. HCP බෙල් මහත්මයාත් මාලදිවයිනේ තියෙන ස්තූප කීපයක් පරීක්ෂා කරලා වාර්තාවක් ලියලා තියෙනවා. ඊළඟට මේ අර නෝර්වේ විද්‍යාඥයින් කණ්ඩායමක් මේ කොන්ටිකි එක්ස්පෙඩිෂන් කියලා කොන්ටිකි යාත්‍රාවෙන් මේ මාලදිවයිනේ පැත්ත ගැන ලොකු ගවේෂණ ව්‍යාපෘතියක් කළා. ඒ කොන්ටිකි එක්ස්පෙඩිෂන් වාර්තාවෙත් මේ මාලදිවයිනේ තියෙන බෞද්ධ උරුමය ගැන
යම් සඳහන් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ නිරන්තරයෙන්ම එහෙට ගියා, එහෙනුත් මෙහෙට ආවා. මේ මෑතක් වුණත් මෑතක් කියලා කියන්නේ අද ඊයේ නෙමෙයි. නමුත් අපේ පරම්පරා දෙකකට පමණ ඉහළ කාල වෙනකොටත් මාලදිවයිනෙන් ওই දොඩන්දුව ගින්තොට පැත්තට මේ බෝට්ටු ආවා. ඒවට කිව්වේ යාත්‍රා දෝණි කියලා. මේ යාත්‍රා දෝණි ආවා. ඒගොල්ලෝ අර මාළුලේ වේලලා ඒ මාළුලේ අරගෙන ආවා. ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා අපේ රටේ තියෙන කුළුබඩු ලුණු වගේ දේවල් අරන් ගියා. එතකොට මෑතක් වෙන තුරුම මේ යාත්‍රා දෝණි මේ දකුණේ වෙරළට ආපු එකේ මේ අපිට ඒක සලකුණක් තමයි මාලදිවයිනත් එක්ක අපේ තිබිච්ච සම්බන්ධතාව පෙන්වන එක මෑත කාලයක්. ඒකම මේ දොඩන්දුව පන්සලේ නේද යාත්‍රා දෝණියක් තාම යාත්‍රා දෝණියක් තියෙන ආකෘතියක්. ඉතින් ඒක බලන්න පුළුවන් ඒ ගැන උනන්දු වෙන අයට. ඉතින් ඒ නිසා මාලදිවයිනට බුදුදහම ප්‍රචලිත වීම සහ එහෙම අපිට අහන්න හිතෙන්නේ දැන් මාලදිවයින මුස්ලිම් ඉස්ලාම් ආගම අදහන ජනකායක් ඉන්න රටක්. ඉතින් ඒකත් වෙළඳාම නිසා සිද්ධ වෙන දෙයක්. අපි දන්නවා අපේ මේ මුස්ලිම් ආගම 6 වෙනි සතවර්ෂයේදී ප්‍රචලිත වෙන්න පටන් ගත්තට පස්සේ ඒ වෙළඳාමත් එක්ක අරාබි වෙළඳාමත් එක්ක ඒ ආගම ලෝකේ පුරාම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ අනුව ඒ රටවල් වලටත් ආවා. නමුත් අපි දන්නවද බංග්ලාදේශ කියන රටේ වුණත් බෞද්ධ නස්රාවශේෂ තියෙනවනේ. එතකොට මේ මුකුත් ඕනේ නැහැ. ඊටමත් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු වෙලා තිබිච්ච ඇෆ්ගනිස්තානයේ තමයි ලෝකේ ලොකුම බුදු පිළිම ටික හම්බුනේ. ඒ හැම බාමියන් බුද්ධ ප්‍රතිමා ටික. ඒ මොකද හේතුව දැන් චීනෙන් පිටත් වුණාම චීනේ මේ දුන්හුවාන් දැන් ඔබ දන්නවා දුන්හුවාන් ගැන. දුන්හුවාන් කියන්නේ මේ අපේ දඹුලු විහාර වගේ එකක්. හරි? මම හිතන්නේ ලෝකේ විශාලතම පින්තාරු කරන ලද මතු පිට තියෙන ඒ ගල් ගුහා පාට කරලා තියෙනවා. ඒතර දුන්හුවාන් දියුණු වෙන්නේ නැත්තේත් මේ වෙළඳාම නිසා. දුන්හුවාන් වලින් පිටත් වෙන කෙනෙක් බටහිර පැත්තට ඔහු දකුණු මේ බටහිර පැත්තට එනකොට තක්ලමකාන් කාන්තාරේ පහු කරගෙන ඔම මධ්‍ය ආසියාව පැත්තෙන් එන්නේ. ඒතර මධ්‍ය ආසියාව පැත්තෙන් එනකොට ද කෝටාන් වගේ ප්‍රදේශ පහු කරගෙන එනකොට ඔය පාරේ තමයි බාමියන් ඔක්කොම ටික තියෙන්නේ. කෝටාන් කියන ස්ථානයෙන් හම්බුණා මේ ඔය බූර්ජ පත්‍ර කියන්නේ බ්‍රෝච් කියලා තියෙන ගස් වර්ගයක්. ඒ ගහේ පොත් අරගෙන ඒකේ තමයි ඉස්සර තින්තෙන් ලිව්වේ. ඒ පට්ටවලට කිව්වේ සංස්කෘතෙන් බූර්ජ පත්‍ර කියලා. ඉතින් ඇත්තෙම හම්බෙලා තියෙනවා ඊටාම පෞරාණික මම හිතන්නේ අවුරුදු 1800ක් විතර පරණ බූර්ජ පත්‍ර ලේඛනයක් මේ අපේ බුද්ධ ධර්මයේ ලියපු කෝටාන් පිටපත කියලා එකට කියන්නේ මේ ධර්මයේ ලියපු. ඉතින් ඒ කියන්නේ ඒ වෙලෙන්දෝ ඒව අරගෙන එහෙම ගියා. ඉතින් ඒගොල්ලෝ ආධාර උපකාර කරා පන්සල් හදන්න. ඒතර ඇෆ්ගනිස්තාන් දැන් ඔය මධ්‍ය ආසියාවේ දිගේ ආපු අය ඊට පස්සේ මේ ඇෆ්ගනිස්තාන පැත්තෙන් ඇතුල් වෙලා පර්ෂියාව පැත්තට එහෙම යන්නේ. කොහොමද මේ චීනෙන් ආපු කට්ටිය ඔය පත්‍රවල බුදුදහම ලියන එක හරි ප්‍රචලිතයි නිසා දැන් වජ්‍ර සූත්‍රයනේ මුලින්ම හම්බෙන්නේ උණ පත්වල ලියලා තිබ්බා පැපරස් කොළවල ලියලා තිබ්බා කියලා ඉවරලා මේ චීනේ මුල්ම මුද්‍රණ කටයුතු ලෙස හඳුන්වන්නේ ඒ වජ්‍ර සූත්‍රයනේ. එතකොට ඒගොල්ලෝ ඒ සම්ප්‍රදාය අරගෙන කොහෙ ගියත් කරන්න ඇති. කොහෙ ගියත් එහෙම ගියානේ. එතකොට ඉතින් අපි දැන් ඔය කාරණා මේ නුවන් අපි මේ වැඩසටහනේ සාකච්ඡාවට ගන්න ඕන. මොකද අපි කවදාක්වත් මම දන්න තරමට අපේ මේ ශ්‍රාවක ජනතාවට අපේ පොදු මහජනයා ගැන මම කියන්නේ මේ ඉතිහාසයට කැමති අය ගැන ඒ අයට දැනගන්න හම්බෙලා තියනවාද මේ අපේ ත්‍රිපිටක ධර්මය අපේ වැදගත් බෞද්ධ අදහස් උදහස් සූත්‍ර මේ අපේ විනය පිටකේ චීන භාෂාවට පරිවර්තනය කරයි කියලා ටිබෙට් භාෂාවට පරිවර්තනය කරයි කියලා. හරි. ඒතර මේකේ තියෙන වැදගත්කම මොකද? කෙනෙක් අහයි ඉතින් අපිට මොකටද චීන විනය පිටකේ අපිට විනය පිටකයක් තියෙනවනේ කියලා. නමුත් අපි දන්නවා දැන් ওই සංගායනා කරලා නොඑක් දේවල් කරලා නොඑක් දේවල් ඔය ආචාර්යවාද නොඑක් ওই විදිහට ආවනේ මේ ඉස්සරහට. ඉතින් සමහර මේ චීන පරිවර්තනවල අපිට දකින්න තියෙනවා අපේ අනිත් දැනට තියෙන මේ කෘතිවල නොමැති ඓතිහාසික වැදගත් කරුණු. හරි අපි ඒවා ඉදිරියට අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේ චීනේ පරිවර්තනය කරපු හසා ඒගොල්ලෝ පරිවර්තනය කරා විතර නෙමෙයි හුඟක් හොඳට ආරක්ෂා කරගත්තා වෙනස් වෙන්න දැනට සෑහෙන ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒක තමයි චීනයයි ශ්‍රී ලංකාවයි අතර ලොකු සංස්කෘතික සම්බන්ධතා ගොඩනැගෙන්න හේතුවක් බවටත් පරිවර්තනය වුණේ. එතකොට අපි ඒවා ඊළඟ වැඩසටහනකදී අපි කතා කරමු. මේ ඊළඟට තවත් වැදගත් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ චමිදු ගුණරත්න
මේ තරුණ මහත්මයා ඔහු ඇහලා තිබිච්ච ප්‍රශ්නේ නම් සාකච්ඡා කරන්න ගියොත් ටිකක් කල් වෙලා යන ප්‍රශ්නයක්. මොකද ඔහු අහලා තිබුණා දැන් දුටුගැමුණු රජතුමාගේ අම්මා මව වෙච්ච විහාර මහාදේවියට මේ මහාවංශය ඇතුළේ විශාල තැනක් දීලා තියෙනවා. මම හිතන්නේ මහාවංශෙත් අපිට හම්බෙන උතුම්ම කාන්තාව. ඔව් දැන් අදත් අපේ මේ අපේ කාන්තා පක්ෂයේ මහෝපාසිකාවෝ විහාර මහාදේවී මෙන් කටයුතු කරන්න අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ තරම් ලොකු ප්‍රතිරූපයක් හදලා තියෙනවා මේ චමිදුහන ප්‍රශ්නේ මම කියන්නේ. මේ ඇයි එහෙම තත්ත්වයක් තියෙද්දී දුටුගැමුණු රජුරුවන්ගේ බිසව වෙච්ච කතී බිසවට ඒ තැන ඉතිහාසයේ දුන්නේ නැත්තේ කියන එක. ඉතින් එතකොට චමිදුට කියන්න තියෙන ඊටාම කෙටියෙන් ඉතිහාසය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් විසින් තෝරාගෙන යම්කිසි අරමුණක් මත රචනා කරන දෙයක්. ඉතිහාසය අතිශයින්ම වර්ණාත්මකයි. ඒක තෝරා ගැනීමක්. ඒ ලියන කෙනා හෝ ඒ ලියන කෙනාට අනුග්‍රහය දක්වන හෝ ඔය ලියන කෙනා ස්ථානගත වී තිබෙන සන්දර්භය අනුව තමයි ඉතිහාසය රචනා වෙන එක තීරණය වෙන්නේ. එතකොට ඒ ඉතිහාස කතාව ගොඩනගන්න වැදගත් වෙන්නේ කුමන දෙයක්ද? ඒ දේ තමයි ඉතිහාසයට ඇතුළත් වෙන්නේ. එතකොට අපිට මේක කියන්න හේතුව තමයි දුටුගැමුණු කුමාරයාගේ චරිතයත් දුටුගැමුණු කුමාරයාගේ සටන් ව්‍යාපාරයත් ඒ සියල්ල කුළු ගැන්වීම සඳහා විහාර මහදේවියගේ චරිතය විශාල ආලෝකයක් බවට පරිවර්තනය වුණා. දැන් බලන්න විහාර මහදේවියට මේ දුටුගැමුණු කුමාරයා පිළිසිඳ ගන්න හැටි පිළිබඳව තිබෙන කතාව. මේකත් හරි විචිත්‍රවත් කතාවක් නේ. විචිත්‍රවත් කතාවක් නේ. අර උත්පලව ඉන්න සාමණේර කෙනෙක්. එතකොට දැන් මේ කතාව දිහා බැලුවම මේක මෙටෆෝ එකක් නේ, රූපකයක් නේ. ඒ කියන්නේ දුටුගැමුණු රජු කුමාරයා පිළිසිඳ ගන්න පෙර සිටම ඔහු පුණ්‍යවන්ත කෙනෙක් කියන තාමත් පිරිසිදු උපතක් පිරිසිදු පිළිසිඳ ගැනීමක් කියලා පෙන්වන්න නුවණාව තිබ්බේ. පිරිසිදු පිළිසිඳ ගැනීමක් කියලා පෙන්වන්න ඔහුගේ විශිෂ්ටතාව උරුම කරගන්නේ ඔහු ඉපදිච්ච ආත්ම භාවය තුල නෙමෙයි. ඔහු ඊට කලින් ඉඳලාම ඒක අරගෙන එන චරිතයක් කියන අදහස සහ ඒ පිළිසිඳ ගැනීම දැනෙන්නේ විහාරස්ථානයකදීනේ. විහාරස්ථානයකදීනේ. හරි. එතකොට මේ විදිහට මෙහෙම කරනකොට එතකොට ඒ සිද්ධිය එහෙම කරන්න නම් විහාර මහදේවිය අවශ්‍යමයිනේ. එතකොට එතුමිය මහා පුණ්‍යවන්ත කාන්තාවක්. අපි එතුමියගේ ඉතිහාසය කිව්වා. සුදේශික කාන්තාවක්. මම හිතන්නේ එතුමිය තෝරගත්තෙත් මහානා මහමුදුරු මේ හේතුවම නිසා වෙන්න පුළුවන්. මහාවංශය රචනා කරනකොට ඒ චරිත ඉස්මතු කරන්න ඕනේ කියලා. මොකද ඇය තුල තමයි තිබුණේ මේ රට ජාතිය පිළිබඳ ලොකු පෙළඹවීමක් නේ. හිතේ තියෙන එකක් නෙමෙයි, ක්‍රියාකාරීත්වයෙන් මේක කරන්න ඕනේ කියලා. මොකද ඇය සුදේශික කාන්තාවක්, කතරගම ශාස්ත්‍රීය පවුලේ කෙනෙක්. මේ ඉතින් ඇත්තෙම මට මෑතකදී දවස් දෙකකට උඩදී මේ සාකච්ඡාව මේ විදිහම මම රාත්‍රී කෑම මේසයකදී තා වැදගත් පිරිසක් එක්ක සාකච්ඡා කළා. ඉතින් බොහෝ දෙනා සිත්නමා කන්සලා මං කියන එක අහගෙන හිටියා. අහගෙන ඉඳලා මම කිව්වා විහාර මහදේවිය මේ කතරගම ශාස්ත්‍රයන් කියන සුදේශික ප්‍රභූ පවුලට සම්බන්ධ කාන්තාවක් කියනකොටම එක කෙනෙක්ගේ සාකච්ඡා සභාව හිටපු ඇහුවා මේ එතකොට කැලණියෙන් මුදට මේ ආවේක. මං කිව්වා ඒක සනාථ කරන්න එහෙම සාක්ෂියක් නැහැ. මොකද පාලි රසවාහිනිය ඒ වගේම සහස්‍රවත් උපකරණ මේ මූලාශ්‍ර දිහා බලනකොට අපිට පේනවා මේ විහාර මහදේවී කියන කුමරිය රුහුණේ හිටපු කෙනෙක් කියලා මේ කාවන්තිස්ස කුමාරයාත් එක්ක කුඩා කාලේ ඉඳලම දැන ඇඳුනුන් තියනවා. ඒක පස්සේ සභාවේ බොහෝ දෙනා කිව්වේ අනේ එහෙම කියන්න එපා. අපි කොච්චර හොඳට හිතට හිතාගෙන හිටියද මේක මේ ලස්සනට මේක මෙහෙම උණයි කියලා. මෙහෙම විහාරයක් ගාවට පාවෙලා ආවයි කියලා. මං කිව්වා හරි. අපිත් එහෙම හිතනවා. එහෙම හිතනවා අපිට එහෙම ඓතිහාසික ඥානයක් ඇවිල්ලා තියෙනවා. එතකොට යථාර්ථයයි අපි භුක්ති විඳින ඒ වගේ ඒ ඉතිහාසයයි ඒක දෙකක්. ඉතින් ඒ නිසා ඒ දෙක පටලවා ගන්න එපා. ඉතින් නිකන් ඉන්න වෙලාවට එහෙම කැලණියෙන් මූදට ගිහිල්ලා එහෙම ආවයි කියලා හිතලා සතුටු වෙන්න. හැබැයි පොඩි දරුවෙකුට කියලා දෙනකොට ඒ ඇත්ත කතාව මෙන්න මෙහෙමයි උනේ කියලා කියලා දෙන එක වඩා වැදගත් කියලා. ඒ නිසා මට පේනවා අර සමාජයේ මුල් බැසගෙන තියෙන සමහර හිතට සහනශීලී කතා. දැන් ඕකෙන් වැඩිම අසහනයට පත් වෙච්ච කෙනෙක් නිසා මමත්
මම මුලින්ම ඉඳන් කිව්වේ මම කැලණිය කෙනෙක් ඇටියට මට තමයි ඉස්සෙල්ලාම දුක හිතෙන්නේ. අවංක දුකක් ඒක වෙනවා. ඔව් මට ඊට පස්සේ කැලණිය ඉන්න මිත්‍රයොත් මගේ මිත්‍රයෝ කතා කරලා ඉඳන් කිව්වා ඒක මාර වැඩන්නේ ඔයා මේ කලේ කියලා. ඉතින් හැබැයි මම කැලණිය වුණත් මම විහාර මහදේවියේ කැලණියෙන් මුහුදට යන කතාවට කොච්චර ආස වුණත් විහාර මහදේවිය අපේ කැලණිය කෙනෙක් කියලා හිතන්න ආස වුණත් ඇත්ත මේක නම් ඉතින් ඇත්ත මම කියන්න බෑ. ඒක ඇත්ත කියලා කියන්නේ අපි හදලා ගොතලා වියමන් කරලා කියන කතාවක් නෙමෙයිනේ. මේක ඉතිහාසයේ තියෙන. ඉතින් බොහෝ දෙනා මට දුරකථනයෙන් කතා කරනවා මේ ලෝකේ කෙළවරේ ඉන්න අපේ හිතවත් සහෘදයෝ. ඉතින් කතා කරලා ඒගොල්ලෝ සමහරලාට කියනවා අපි මේක මෙහෙමයි දෝක ගැන තව ආයෙසරයක් හිතන්න මේ මගෙන් ඇහුවා එක අවස්ථාවක කෙනෙක් ඔබ කිව්වා මේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ නේපාල ඉන්දියා නේපාල බෝඩර් එකේ කියලා ඔබතුමා ගියාද ඒක බලන්න? ඒක දැනගෙනද ඔය කියන්නේ කියලා කැනීම් කරාද කියලා මගෙන් ඇහුවා. ඉතින් මෙහෙමයි අපිට මේ හැම දෙයක්ම එහෙම වළංගු කරලම අපිට කියන්න අමාරුයිනේ නේද? අපි කියන්නේ මේ පළ කරපු දේවල් වෙන අය කරපු පරිශ්‍රණ හොඳයි මට අවස්ථාව ප්‍රතිපාදන දෙනවා නම් ඉන්දියා රජයේ අවසරය දෙනවා නම් නේපාලයේ ගිහිල්ලා කැනීමක් කරන්න. ඉතින් මං ලෑස්ති ඒ වැඩේ කරන්න ගිහිල්ලා. අනිවාර්යෙන්. හැබැයි ඒක කරන්නේ මේ බුදුහාමුදුරුවෝ හිටියද නැද්ද ඇත්තද බොරුද හොයන්න නෙමෙයි. ඉතින් අපි පුරාවිද්‍යාඥයන් හැටියට අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් විසඳගන්න මේ අපි ගිහිල්ලා ඒ පරිශ්‍රණය කරනවා. ඉතින් මම මේ කියන්නේ ඔව් සද අනිත් එක මේ ලෝකේ තියෙන තරම් පුරාවිද්‍යාව කියන්නේ මහා රාජ සොම්දේවන්ට කරන්න බෑනේ. හැබැයි මේ ලෝකේ අනිත් පුරාවිද්‍යාඥයෝ කරලා ස්ථාපිත කරලා තියෙනවනේ පිළිගන්න පුළුවන් අදහස් නේද? අදහස් තියෙනවා. ඉතින් ඒ හුඟක්ද දැන් අපි කවදාක්වත් මේ ආකිමිඩිස්ගේ නියමයේ ආයේ විද්‍යාවේ ඔප්පු කර ඉන්න යන්නේ නැහැ නේ ලැබ් එකක නේද? එතකොට අපි මේ මොනවාද අයින්ස්ටයින් දැන් අපිට නිව්ටන්ගේ නියමය ඔප්පු කර ඉන්න යන්නේ ලැබ් එකට නේ අපිට විභාගයට එනවා පයිතගරස්ගේ ප්‍රමේය සාධනය කරන්න කියලා. ඒතර අපි ගිහිල්ලා පයිතගරස් කරපු දේ කරන්න යන්නේ නැහැ නේ. පයිතගරස්ට අනුව කියලානේ අපි ලියන්නේ. ඒතර ආකිමිඩිස්ට අනුව. ඒක විද්‍යාවේ ඉතිහාසය තුල තියෙනවා අධිකාරීමය උද්ගමනය කියලා මේ තර්ක ක්‍රමයක්. ඒක ඩිඩක්ටිව් ඉන්ෆරන්ස් එකේ තියෙන උද්ගාමී තර්කයේ තියෙන එක ලක්ෂණයක්. ඒ කියන්නේ කලින් පිළිගෙන සනාත කර ඇති යමක් නැවත සනාත නොකොට එය සනාත වූ ලෙස පිළිගැනීම. ඒක විද්‍යාව තුළ තියෙන ක්‍රමවේදයක්. සරලම දේ ලෝකයේ ගෝලාකාරයි කියන එක. ඕක දැන් ආයේ මමයි සයි ගිහිල්ලා ලෝකයේ ගෝලාකාරයි කිව්වා කියලා අපි දැන් මේ රොකට් එක ගිහිල්ලා මේක ලෝක ගෝලාකාර කියලා ආයේ ඔප්පු කරගන්න උත්සාහ කරන්නේ නැහැ නේ. දැන් අපි ඒක තමයි අපේ මේක අහගෙන ඉන්න මේ වැඩසටහන විශ්වවිද්‍යාලවල ඉන්න උගත්තු අපේ වෛද්‍යවරු ඉංජිනේරුවරු දන්නවා අපි ශාස්ත්‍රීය ලිපියක් ලියනකොට අපි රෙෆරන්සස් දානවා කියලා ක්‍රමයක් කරනවානේ. අපි දෙන ප්‍රකාශයකට අපි දෙනවා විමර්ශනයක්. ඉතින් ඒක අපි කියන්නේ කවරින් ලෝ තියරි කියලා. ඒ කියන්නේ ඒකට සිංහල ටිකක් ඉංග්‍රීසියට වැඩිය අමාරුයි. ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය කියලා ආකෘතියක් තියෙනවා. අපි යම්කිසි දෙයක් කිව්වොත් එහෙම ඒ කියපු දෙයට බලපාන මූලික මූලධර්මය මීට කලින් තවත් අය විසින් කියා සනාත කොට තිබේ කියන වළංගුතාව අපි දෙන්න ඕනේ. ඉතින් අපි සමහරවිට එක වාක්‍යයකට රෙෆරන්සස් 10ක් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි කියන සමහර දේවල් ඒ පවතින දැනුමේ වළංගු කොටස අරගෙන ඒක මෙරිකලා අරගෙන ඒකේ සාරාංශය මත පදනම් කරගෙන තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා කරුණාකරලා අපිත් එක්ක අමනාපකම් හදාගන්න එපා. අපි ඔබතුමාලා දැඩි ලෙස විශ්වාස කරගෙන ඉන්න මත කඩලා දාලා මේ වෙන ගමනක් යන්න හදනවා කියලා. අපි හදන්නේ ඔබතුමාලාට පුළුවන් තරම් විවෘත කළා ඔබතුමාලාම ගිහිලා ඒහි පස්සික එව බලව ඇවිල්ලා බලලා මේවා තේරුම් ගන්න කියන්නයි අපි මේ උත්සාහ ගන්නෙ. ඊළඟ විරාමයට යනවා. අපේ වැඩසටහන බලන් ඉන්න උදවියට පුළුවන් මෙතනින් ඊළඟ කොටසට පිවිසෙන්න.